අද 2021 ජනවාරි 21 බ්‍රහස්පතින්දා සිරස්තල අටුළුගමදී PHIට කෙළගැසූ කොවිඩ් ආසාදිතයාට 6 වසරක සිරදඬුවමක්. ගුරුවරයෙකුට කොවිඩ් වැළඳීමෙන් කන්තලේ පවුල් දහසක් නිරෝධායනයට පියවර. මෙරට ආසාදිතයන් 55000 පනි. කොවිඩ් නිසා වැසුණු කටුනායක මගී ගුවන් පර්යන්තය මාස 10කට පසු ඇරේ. සංචාරකයන් ගෙන්වීමට නිලධාරීවාදයේ හවුල් වී ඇතැයි චෝදනා. නිලධාරීවාදයේ සමහර තැන්වලදී අපේ රට විතරක් නෙවෙයි මම දැකලා තියෙන යුක්‍රේනීත් ඒ වගේ ගැටලුවක් තියෙනවා. ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය වරාය සේවකයන්ගේ ඉල්ලීම ඉවත දමයි. නැගෙනහිර ජැටිය රැක ගැනීමට ඕනෑම කැපකිරීමක් කිරීමට මහා සංගරුවන සූදානම්. දළදා මැදුර රකින්න වගේ නැගෙනහිර පර්යන්ත රකින්න අපි ඉදිරිපත් විය යුතුයි. කෑගල්ලේදී හෙළ කොවිඩ් ඩොසු දන්සැලක්. පහර කෑ බව කියූ වෛද්‍යවරයාගෙන් පාපොච්චාරණයක්. නෝනම් මම ජිම් එකෙන් දැන් මම වීඩියෝ කරලා පෙරමුණේ ඒ ඉන්න මම දවල්ම ඉඳලා. ඒක තමයි සමාව දෙන්න. ලොව බලවත්ම රාජ්‍යයේ ජනපති දුරේ ජෝ බයිඩන් දිවුරුම් දෙයි. Office of President of the United States. ට්‍රම්ප්ගේ නියෝග 15ක් අහෝසි කරමින් වැඩ ආරම්භයි. අලුත් විදියකට තමයි යලියන බව නික්ම ගිය ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්. Sirasta Prime Time with Vasanthi Nanayakara and Dilipa Hinayaka. Live from Studio 24 in Colombo. අයිබෝන් නොබදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේදී පසුගිය දෙසැම්බර් 2 වෙනිදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මුහුණට කෙළ ගැසූ පුද්ගලයාට අද වසර 6ක සිරදඬුවම් නියම කෙරුණා. ඒ පානදුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් නව ආසාදිතයින් 337 දෙනෙකු අද හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළ අතර මේ දක්වා මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 55000 සීමාවද ඉක්මවා තිබෙනවා. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ ආසාදිතයෙකු රෝහලගත කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එහි ගිය අවස්ථාවේ ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් 56 හැවිරිදි පුද්ගලයෙකු මුහුණට කෙළ ගැසීමේ සිදුවීමක් පසුගිය දෙසැම්බර් 2 වෙනිදා වාර්තා වුණා. යාවද ගන්න තියෙන්නේ? හරිද කියන්නේ? එන්න බැරනම් බෑ හරි නංගි. රකේට් මොහමඩ් අමීන්ද? මොහමඩ් අද. ගන්න එපා මෙයාව ගන්න එපා මේ අනිත් මිනිසුන් අමාරුවට නපියන් යන්නේ. කතා ගන්න එපා යන්න දෙන්නෙත් නැහැ මම. එහෙමනම්. චෝදනා කිහිපයකට වරදකරු වූ අදාළ පුද්ගලයාට වසර 6ක සිරදඬුවම් නියම කිරීමට පානදුර අධිකරණය නියෝග කළේ චෝදනා 3කට වසර 2 බැගින් සිරදඬුවම් නියම කරමින්. නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත මේ රටේ පනවලා මේ වන විට අවුරුදු 123ක කාලයක් ගත වී තිබෙනවා. එදා මෙදා තුර කාලය තුල නිරෝධායන රීතීන් සම්බන්ධයෙන් ලබා දුන් වැදගත්ම නඩු තීන්දුවක් හැටියට අද දිනේදී පානදුර ගරු අතිරේක මහේත්‍රාත් චන්දන කලන්සූරිය මහතා විසින් ලබා දුන් තීන්දුව හඳුන්වා දෙන්නට පුළුවන්. මේ සම්බන්ධයෙන් අදාළ පුද්ගලයාගේ ප්‍රතිකාර කාලය අවසන් වීමෙන් පසුව පොලිසිය විසින් පරීක්ෂණ සිදු කර පානදුර අතිරේක මහේත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබුවා. චෝදනා යොමු කරනු ලැබුවේ සාපරාධී බිය ගැන්වීම, එවැගේම රජයේ නිලධාරියෙකුට සාපරාධී බලහත්කාරය පෑම, නිරෝධායන රීතියකට පටහැනිව කටයුතු කිරීම, එවැගේම චේතනාන්විතව යම් රෝගයක් ව්‍යාප්ත කිරීමට කටයුතු කිරීම මේ ආදී වශයෙන් චෝදනා 8ක් ගොනු කරනු ලැබුවා. ඒ අනුව අදාළ පුද්ගලයාට චෝදනා 3ක් සඳහා වසර 2 බැගින් වූ සිරදඬුවම් නියම කර තිබෙනවා. එම චෝදනා 3ට අදාළ මුළු සිරදඬුවම් කාලය වසර 6ක් පමණ වෙනවා. මේ පුද්ගලයාට රුපියල් දසදහසක දඩයක් නියම කර තිබෙනවා. ඊට අමතරව ඒ සඳහා ගිය අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දෙදෙනා එවැගේම අනිත් සෞඛ්‍ය සේවකයන් දෙදෙනාට රුපියල් ලක්ෂය බැගින් ලක්ෂ 4ක මුදලක් ගෙවීම නියම කර තිබෙනවා. එම රුපියල් ලක්ෂය බැගින් මුදලක් නොගෙවන්නේ නම් ඔහුට තවත් මාස 6ක සිරදඬුවමක් නියම වෙනවා. ඒ අනුව මුළු සිරදඬුවම් කාලය අවුරුදු 8ක් පමණ වෙනවා. මේ පුද්ගලයා අද බන්ධනාගාරයේ වෙත රැගෙන ගොස් තිබෙනවා.
කොවිඩ් ආසාදිතයන් 770 දෙනෙකු ඊයේ වාර්තා වීමත් සමග මෙරටින් හඳුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 55000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. ලොව පුරා කොවිඩ් ආසාදිතයන් වැඩිම ප්‍රමාණයක් සිටින රටවල අනුපිළිවෙලින් 95 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව අද 93 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙන්නේ එල් සල්වදෝරය සහ ඇෆ්ගනිස්තානයත් පසු කරමින්. කොවිඩ් ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ සිටින්නේද එම ලයිස්තුවේ 83 වන ස්ථානයේ. ඊයේ වාර්තා වූ ආසාදිතයන් 770 අතරින් කොළඹින් 270ක්, ගම්පහින් 80ක්, ගාල්ලෙන් 56ක්, මාතරින් 56ක්, මහනුවරින් 54ක්, මාතලෙන් 40ක්, මන්නාරමින් 36ක්, කළුතරින් 35ක්, වවුනියාවෙන් 26ක් සහ තවත් දිස්ත්‍රික්ක 12කින් ආසාදිතයන් 115 දෙනෙකු හඳුනාගන්නවා. දිවයින පුරා ශීඝ්‍ර ලෙස කොවිඩ් ව්‍යාප්තිය සිදුවන පසුබිමක දේශීය වශයෙන් නව වෛරස් ප්‍රභේද ජනනය වී ඇත්තේ සෙවීම සඳහා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති හා සෛල ජෛව විද්‍යා ආයතනය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපගේ විද්‍යාගාරයේ මේ වන විට ජෙනටික් සීක්වෙන්සිං පරීක්ෂණ පටන් ගන්න තියෙන්නේ. පරීක්ෂණාගාරයේ මේ වන විට ජල සාම්පල රටේ විවිධ ප්‍රදේශවලින් ලැබිලා තියෙනවා. මේ පරීක්ෂණ හෙට දිනේ සිට ක්‍රියාත්මක වෙනවා. අපිට දින 3-4ක් යනකොට මේකේ වාර්තා ලැබෙවි. වාර්තා ලැබුණු වගේම අපි සෞඛ්‍ය අමාත්‍යාංශයටත් ප්‍රසංගත රෝග විද්‍යාවකටත් දැනුම් දෙනවා. නිකන් මේ සීක්වෙන්සිං කරාම පස්සේ අපි සියලුම දත්ත වර්ල්ඩ් ඩේටාබේස් එකකට එකතු කරනවා. ඉතින් එතකොට සියලුම දත්ත ලැබෙයි. දැනට සංසරණය වෙන නව ප්‍රභේද තියෙනවද නැත්නම් ප්‍රභේදවල කිසියම් වෙනසක් තියෙන තිබුණද වැඩි විස්තර ඉදිරි දින කිහිපය තුළ අපිට ලබා දෙන්න පුළුවන්. කොළඹ පිටේ ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩල සමාජිකයන් 14 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ වලින් තහවුරු වී තිබෙනවා. වෛද්‍යවරුන් 9 දෙනෙක්, හෙද නිලධාරීන් 8 දෙනෙකු සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 2 දෙනෙකු ඒ අතරට අයත්. හෝමාගම මූලික රෝහලේ හෙද නිලධාරිණියකට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඇයවම රෝහලෙන් ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙන අතර පළමු පෙළ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් හෙද නිලධාරිණියන් 10 දෙනෙකු ස්වයං නිලධාරණය සඳහා යොමු කළා. කොවිඩ් ආසාදිතව සුවය ලැබූ රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පෙන්වා දෙන්නේ කොවිඩ් ආසාදිතයන් වාර්තා වන ප්‍රමාණය අනුව ඔවුන්ව ප්‍රතිකාර මධ්‍යස්ථානකාරය යොමු කිරීම ආණ්ඩුවට අභියෝගයක් වී ඇති බවයි. ආණ්ඩුවට තවදුරටත් මම විශ්වාස කරන්නේ මේ එන කොවිඩ් රෝගීන් එක්ක මේ අයව නිරෝධායන මධ්‍යස්ථාන වලට යවලා ආණ්ඩුවට මුදල් නැහැ මේ අයව බලා කියාගන්න. උදාහරණයකට ගත්තොත් තමයි හිටපු ස්ථානයේ සිටියා කිසිම රෝග ලක්ෂණයක් නැති පිරිසක් ඒ අයව නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කරලා මාසයක් ඇතුළත අපිට අනිවාර්යයෙන් විශාල පිරිසක් ලංකාවට ගේන්න සිද්ධ වෙනවා. පිට රටවල ඉඳලා 60000ක් විතර. දැන් මේ අයව කවුද නිරෝධායනය කරන්නේ? කොහෙද නිරෝධායන මධ්‍යස්ථාන තියෙන්නේ? ඒ නිසා දැන් අපි වහාම රජයේ කළ යුතු කාර්යභාරය තමයි මේක හැදුන වහාම ඒ අයව ගෙවල් ඇතුළේම නිරෝධායනය වෙන්න ඉඩ තියන්නේ. දින 15ක කාලයක් හුදකලා කර තිබූ පොළොන්නරුව කදුරුවර නගරයේ කොටස අද ජල විවෘත කෙරුණා. මේ දක්වා කොවිඩ් ආසාදිතයන් 30කට වැඩි ප්‍රමාණයක් කදුරුවෙල ප්‍රදේශවල හඳුනාගෙන තිබෙනවා. තවත් ආසාදිතයන් 14 දෙනෙකු ඊයේ වාර්තා වූ අතර ඉන් 8 දෙනෙකුම කදුරුවෙල වසාදමු කොටසේ වෙළඳසැල් 8ක සේවය කළ අයයි. මේ හේතුවෙන් එම වෙළඳසැල් 8 හැර සෙසු සියලු වෙළඳසැල් අද යලි විවෘත කෙරුණු අතර නගරයේ විෂවිචාරණයටද පියවර ගන්නවා. හැඩන් ගාමිණීපුර ප්‍රදේශයේ එකම පවුලේ 6 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ඒ අතරින් පියා සහ පුත්‍රයාට මීට පෙර වෛරසය වැළඳී තිබූ අතර ස්වයං නිරෝධායන සඳහා යොමු කර සිටි පවුලේ සිසු පිරිස අතරින් නව ආසාදිතයන් 9 දෙනා හඳුනා ගැනුණා. කන්තලේ ප්‍රදේශයේ පාසල් සිසුන් සඳහා උපකාරක පන්ති පැවැත් වූ ගුරුවරයෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි හඳුනාගෙන තිබෙනවා. කාතන්ගොඩේ ප්‍රදේශයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන එම ගුරුවරයාගේ පියාට සහ නැගණියටත් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වුණා. මේ හේතුවෙන් කන්තලේ ප්‍රදේශයේ පවුල් 10කට ආසන්න ප්‍රමාණයක් නිරෝධායන සඳහා යොමු කිරීමට සිදු ඇතැයි සෞඛ්‍ය අංශය සඳහන් කළා. මඩකලපුව අරසඩි 117 ඒ ග්‍රාම නිලධාරී වසමේ පුද්ගලයන් 100 දෙනෙකු සඳහා සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ මගින් ආසාදිතයන් 30 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. දැනට එම ග්‍රාම සේවා වසම පවතින්නේ හුදකලා තත්වයේ. දෙහිය විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයෙන් තවත් ආසාදිතයන් 7 දෙනෙකු ඊයේ වාර්තා වීමත් සමග මේ දක්වා එම කොට්ටාශයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 469ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අතුරුගිරිය පොලිස් ස්ථානයේ නිලධාරීන් 8 දෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වුණා. ඒ පොලිස් නිලධාරීන් 26 දෙනෙකුට සිදු කළ PCR පරීක්ෂණ අතරේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් වන චාමික කරුණාරත්න සහ බිනර ප්‍රනාන්දුටත් වෛරසය ආසාදනය වී ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළා. තවත් මරණයක් වාර්තා වීමත් සමග කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 274ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මල්ලවගදර ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි කාන්තාවක් කොළඹ IDH රෝහලේදී මිය ගොස් තිබෙන්නේ කොවිඩ් නියුමෝනියාව නිසා ඇති වූ ලේ විෂවීමේ කම්පනය සහ උග්‍ර වීවැඩියාව හේතුවෙන්. දින 43ක කාලයක් හුදකලා කර තිබෙන මොණරාගල බඩල් කුඹුර අලුපත ගම්වැසියන් අද උද්ඝෝෂණයක නිරත වුණේ තවදුරටත් හුදකලා බව පවත්වාගෙන යන්නේ නම් ආහාර ද්‍රව්‍ය ලබා දෙන ලෙස බලධාරීන්ට බල කරමින්.
කෙසේ වෙතත් COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ අද දහවල් නිවේදනය කළේ මොනරාගල බඩල් කුඹුර අලුපොතු ග්‍රාම නිලධාරී වසම අද පස්වරු 6 සිට හුදකලා බවින් ඉවත් කළ බවයි. ඒ අතර කාත්තන්කුඩි පොලිස් වසමේ මීට පෙර හුදකලා කර තිබූ ග්‍රාම නිලධාරී වසම් 8ක්ද අද සවස 6 සිට හුදකලා බවින් ඉවත් කර තිබෙනවා. බණ්ඩාරගම අටලුගම 660A එපිටමුල්ල ග්‍රාම නිලධාරී වසම සහ 659B බමුණුමුල්ල ග්‍රාම නිලධාරී වසමත් හුදකලා බවින් ඉවත් කෙරුණා. හුදකලා බවට අලුතින් පත් කර තිබෙන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ අරසරි ග්‍රාම නිලධාරී වසමයි. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ දිවාරය නිදිවරමින් අපරිමිත සේවයක් ඉටු කරන මෙරට සෞඛ්‍යකාරී මණ්ඩලයේ මනුෂ්‍යත්වයේ මතු කෙරෙනු සිද්ධියක් ඇඹිලිපිටිය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් වාර්තා වුණා. ඒ ප්‍රතිකාර ලබන දැරියක් පසුගියදා වැඩිවියට පත්වීමත් සමගින් දැරියගේ මව සහ පියාත් ඒ ප්‍රතිකාර ලබමින් සිටින බැවින් මල්වර චාරිත්‍ර ඉටු කෙරුණේ සෞඛ්‍යකාරී මණ්ඩලයේ මැදිහත් වීමෙන්. වැඩිවිය පැමිණි දැරියට තෑගි කිරීම සඳහා රණාභරණ ඇතුළු බොහෝ දේ පිරිනමන්නටත් සෞඛ්‍යකාරී මණ්ඩලය පියවර ගත්තා. කොවිඩ් වසංගතය හේතුවෙන් වසා තැබුණු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සාමාන්‍ය මගී පර්යන්තය අද නැවත විවෘත කෙරුණා. ඒ මාස 10කට පසුවයි. කොවිඩ් වසංගත තත්ත්වයේ හේතුවෙන් වසා දැමුණු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සාමාන්‍ය මගී පර්යන්තය අද නැවත විවෘත කෙරුණා. ඔමාන්හි මස්කට් ගුවන්තොටුපළේ සිට අද පෙරවරු 7:33ට YW 371 ගුවන් යානයෙන් මගීන් 54ක් මෙරටට පැමිණියා. ඉන් සිය දෙනෙක් විදේශිකයින්. මෙම පිරිස කටුනායක ගුවන්තොටුපළේ සාමාන්‍ය මගී පර්යන්තය විවෘත කිරීමෙන් අනතුරුව මෙරට පැමිණි ප්‍රමුඛ කණ්ඩායමයි. අපි මේ ගුවන්තොටුපළ ආරම්භ කරන්නේ අපිට අන්තර්ජාතික ගුවන්තොටුපළවල් නියාමනය කරන ආයතනයක් එයාපෝට් කවුන්සිල් ඉන්ටර්නැෂනල් ආයතනය විසින් ඉතාමත්ම සෞඛ්‍ය ආරක්ෂිත ගුවන්තොටුපළක් වශයෙන් සහතිකයක් ලබා දී තිබෙනවා. ඒ අනුව තමයි අපි මේ ගුවන්තොටුපළ අද විවෘත කරන්නේ. මෙලෙස දිවයිනට පැමිණි පිරිස පළමුව විෂබීජහරණය කරනු ලැබුවා. ඔවුන්ගේ උෂ්ණත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව පිරිස තීරුබදු රහිත සාප්පුවලට රැගෙන යාමද සිදු කළා. PCR කරලාද හින්නේ? ඔව් මෙතන PCR කරලා මෙතනත් කරනවාද? මෙතන දැන් අපි දෙපාරක් කරන්න සල්ලි දීලා තමයි එවිල්ලා තියෙන්නේ. මාස 7ක් මම වැඩිපුර හිටියා. ඉතල තමයි ආවේ. මේ ඕපන් කරපු එක අපිට මේ chance එක ආවේ. මේ අතර රට නැවත විවෘත කිරීම වෙනුවෙන් අද පැවති මාධ්‍ය හමුවකදී විශේෂ භාර අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙලෙස අදහස් පළ කළා. මාස 10ක් තිස්සේ සංචාරකින්ට වසා දමවා තිබූ රට අද නැවත විවෘත කරනවා. අපේ එකම අරමුණ සංචාරකයන් සමාජයටත් සමාජයෙන් සංචාරකයන්ට කොවිඩ් වසංගතය බෝවීම වළක්වා ලමින් මේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමයි. යුක්‍රේන සංචාරකයන් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනේදී අවධානය යොමු වුණා. දැන් අද වෙනකොට සංචාරකයෝ කීයක් ඇවිල්ලා තියෙනවද යුක්‍රේන? අද වෙනකොට 1486ක් පමණ ඇවිල්ලා තියෙනවා. අන්තිම ෆ්ලයිට් එක මොකක්ද ආපු? අන්තිම ෆ්ලයිට් එකේ ගැටලුවක් ඇති වුණා කියලා 19 වෙනිදා ආවේ. ඒ ෆ්ලයිට් එකේ එක සංචාරකයෙක්වත් ගෙනාවේ නැහැ. එන්න හිටියා. නමුත් ඒගොල්ලෝ කැන්සල් කරලා ගෙනාවේ නැහැ. මොකද අද ජනවාරි 6 වෙනිදාන් පස්සේ ගත්ත තීන්දුවක් විදියට සංචාරක මණ්ඩලයක් සෞඛ්‍ය අමාත්‍යාංශයත් දවස් 14කට අඩු කාලයකට එන සංචාරකයෙකුට PCR 3ක් ලංකාවේදීත් එහෙදිත් එකක්. ඒ කියන්නේ PCR 4ක් කරන්න වෙනවා. කියන්නේ මුදලින්. තමන්ගේ මුදලින්. දැනට සංචාරක මණ්ඩලය කියලා තියෙන ඩොලර් 40ක් කියලා. ඒ ඩොලර් 40 4ක් කියෝ ඩොලර් 108ක් ඒකටම යනවා. ඊටත් වැඩිය අපේ සංචාරකයන් මේ ආපු 1400 ගානේ 120ක් විතර ඉන්න තියෙන පොඩි ළමයි. මේ හැම එක්කෙනාටම මේ PCR 4ක් කරනවා කියන්නේ ඒක ලොකු වේදනාවක් අනිත් පැත්තේ. නිසා ඒ 19 වෙනිදා ෆ්ලයිට් එක හිස් ආවා. ඒ කියන්නේ ලංකාවේ සංචාරකයන් ගෙන්වීමේ වැඩපිළිවෙලෙන් කරන්න දෙන්නේ නැහැ කියන ලොකු අපරාධයක්. එහෙම එකක් තමයි අපරාධයක් තමයි. මොකද නිලධාරීවාදයේ සමහර තැන්වලදී අපේ රට විතරක් නෙවෙයි මම දැකලා තියෙන යුක්‍රේනීත් ඒ වගේ ගැටලුවක් තියෙනවා. යුක්‍රේනයේ සංචාරකයෝ ගෙන්න පුළුවන්. එහෙත් ලොක්ඩවුන් මෙහෙත් ලොක්ඩවුන්. ඒකට අපි කොරෝනා වසංගතය ජයගත්ත රටක් නෙමෙයි. අපි කොරෝනා වසංගතයත් එක්ක ජීවත් වෙන්න හුරු වෙන්නේ. එහෙමනම් ඔවුන්ට තමයි අවදානම අපේ රටට එන්නේ. කෝටි 42කට කිට්ටු වෙන්න ඉතුරු කරලා තියෙනවා මේ කාලය තුල පමණක්. රජයට ලැබෙනවා ආදායමක් විදියට වීසා වල ගාස්තුව ඩොලර් 35ක්. හරි. දැන් දාමාලිගාව බලන්න. එදා 200 ගානක් ගියා සංචාරකයෝ. එදා ටිකට් පත්වල වටිනාකම විතරක්. මම හිතන්නේ රුපියල් මිලියනයකට කිට්ටු වෙන්න ටිකට් පත්වල විතරක් අපි ගෙවලා තියෙනවා. මේ අතරතුර සංචාරකයෝ ගොඩාක් බලාපොරොත්තු වෙනා කොහේ හරි බඩු මුට්ටු ගන්න. නමුත් ඒ කිසිත් දෙයකට අවසරයක් අපිට තාම ලැබිලා නැහැ. සායනික පරීක්ෂණවල ප්‍රතිඵල ලැබෙන තුරු කොවිඩ් වෛරසයට එරෙහිව නිෂ්පාදනය කළ දේශීය ඖෂධ විවේචනය කිරීමෙන් වළකින ලෙස එම ඖෂධය නිෂ්පාදනය කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා ඉල්ලීමක් කරනවා.
කෑගල්ලේදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළා. කොවිඩ් වෛරසයට එරෙහිව දේශීය ඖෂධයක් නිෂ්පාදනය කළ කෑගල්ලේ දම්බෙක බණ්ඩාර මහතා විසින් අද නිසි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේදයන්ට අනුව ඖෂධ බෝතල් 5000ක් නොමිලේ බෙදා දීමට පියවර ගනු ලැබුවා. ඒ කෑගල්ල උඩුකුඹුර ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී පොලිස් නිලධාරීන්ද ආරක්ෂාව සඳහා එම ස්ථානයේ යොදවා තිබුණා. ඉන් අනතුරුව දම්බෙක බණ්ඩාර මහතා මාධ්‍ය හමුවේ අදහස් දක්වනු ලැබුවා. මම පෞගේ දින කීපයක් මේ බෙහෙත මුදලකට දුන්නා. ඒ මුදලෙන් මට ලබාගත් මුදල් ආය අපිට මම සිතුවා අද බෙහෙත් දන්සලක් දෙන්න ඕන කියලා. අර ප්‍රාදේශ සභා මන්ත්‍රීවරයෙක් කියනවා මගෙන් බෙහෙත් ගත්තා කියලා. මේ ගේට්ටුව ළඟටම ඇවිදilla එතුමා මගෙන් බෙහෙත් ඉල්ලුවා. ඒ ඉල්ලන වෙලාවේදී ඇත්තටම දෙන්න බෙහෙත් තිබුණේ නැහැ. එතුමා ඒ බෙහෙත් නොලැබුණ නිසා වෙන්නේ නැති මං හිතන්නේ මේ වෙලේ දෙයක් කියන්නේ. මේ බෙහෙත බොනකොට මස් මාංශ කෑමෙන් වැළකීලා අරක්කු සිගරට් බීමෙන් වැළකීලා මේ බෙහෙත් බොන්න. ඔබතුමාට විරුද්ධ පැමිණිල්ලක් තියෙනවලු පෙරදින පොලිසියේ වෛද්‍යවරයෙක්. ඇත්තම පහුදිනක මම දන්නේ කියන වෛද්‍යවරයෙක් කාලයක් තිස්සේ ආපු අනුරාධ කොළඹගේ කියලා වෛද්‍යවරයෙකුත් තව පෙරදිනී ස්පිතාලේ දන්ත වෛද්‍යවරයෙකුත් සහ හේදියන් දෙදෙනෙකුත් කියලා බොම රැබෝ වෙලාවේ මට මතක ඇටියට 7:00-8 විතර මේ මගේ ස්ථානට ආවා. ඇවිදilla ඒ අය මගෙන් නොඑක් ප්‍රශ්න ඇහුවා. ටික වෙලාවකදී මට දැනුණා මේ කවුරු හරි එක්කෙනෙක් මේ කතාව රෙකෝඩ් කරනවා වගේ. එතුමාගේ දුරකථනය අරගෙන පරීක්ෂා කරලා බලද්දී එතුමා රෙකෝඩ් කරලා තිබුණේ කතාව සම්පූර්ණයෙන්ම වගේ. මේ දේ කරනකොට විශේෂයෙන් වෛද්‍යවරයෙක් හැටියට මේ දේ කරන එක වැරදි කියන එක අපි එතුමාට කිව්වා. අපි එතෙන්දී අවවාදයක් විතරයි දුන්නේ. එතුමා තරේ ඉල්ලා සිටියා වැඳලාම ඉල්ලුම් කරුවා මේක පොලිසියට කියන්න එපා රැකියාවට බාධාක් වෙනවා කියලා. ඒ නිසා අපි පොලිසියට පැමිණිලි කරේ නැහැ. නීතියෙන් මගේ තැනට ඇවිදලා මටම හානියක් කරන කෙනාටද වරද තියෙන්නේ නැත්නම් ඒ කෙනා ඇවිදලා බොරුවට ගිහින් දාන චෝදනාවද වරද තියෙන්නේ. එතුමාගේ සියලු කතාවල් අපේ ළමයි මේක වීඩියෝ ගත කරගෙන තියෙනවා. ඒවත් අපි අද මුදාහරින්න කැමැතියි මේ මාධ්‍ය තුරට. ඇත්තටම මම ආවේ මම බලන්න ගමන් ආවා. ඇත්තටම සත්‍ය තේරුණා මට දැන් මට සත්‍ය තේරුණා ඇත්තටම මම බලනවා නින්දා මම ඉදිරියට තමයි නෑනන්ගේ මේ කාර්යයට වෛද්‍යවරුන් විරුද්ධ වුණා මම ඒකට නැගී හිටියේ කියලා මම දැන් බලාපොරොත්තු වෙනවා. උපරිමේ මම නෝනමෙන් සිංහෙන් දැන් මම වීඩියෝ කරන පෙරමුණේ ඒක මම දරුණු නින්දා. ඒක තමයි සමාව දෙන්න ඉදිරියට එහෙම කිසි දෙයක් වෙන්නේ නැහැ. මෙම සිදුවීම සිදු වූ පසුගිය 12 වන දින පෙරදිනේ ශික්ෂණ රෝහලේ දන්ත වෛද්‍යවරයා ලිපියක් ලියමින් සඳහන් කර ඇත්තේ තමන් ධම්මික වෙද මහතාගේ නිවසේ පැවති සාකච්ඡාව අවසරයකින් තොරව තම ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කළ බවත් එය තමා විසින් කළ බරපතල වරදක් බවත් ඒ සම්බන්ධයෙන් සමාව ගන්නා බවත් අත්සනට අමතරව ඇඟිලි සලකුණුද තබා පිළිගෙන තිබුණා. එසේ වෙතත් අදාළ වෛද්‍යවරයා අද මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවේදී ධම්මික මහත්මයාගේ නිවසේදී මම අසරණ වූ අවස්ථාවක මට තර්ජනය කරලා බියවද්දා බලෙන් ගත්ත ප්‍රකාශය තමයි ඒ දාලා තියෙන්නේ. ඒ අවස්ථාවේදී එතන ඒ ධම්මික මහත්මයාගේ සෑහෙන පිරිසක් මට තර්ජනය කරමින් හිටියා. ඒ අතම ස්වාධීනව කරු ප්‍රකාශයක් නෙවෙයි. ඒක මට පහර දීලා තිබ්බ අවස්ථාව තමයි මේ ප්‍රකාශය ගත්තේ. ආපහු නිවසට පැමිණීමේ අවශ්‍යතාවය තියෙන නිසාවෙන් ඒ දුන්න ප්‍රකාශයක් කියලා මම මේ අවස්ථාවේදී කියනවා. වෛද්‍යවරයා එසේ පැවසුවද ඔහු සමග ධම්මික වෙද මහතාගේ නිවසට පැමිණි පෙරදින ශික්ෂණ රෝහලේ හැඳින නිලධාරියෙකු වන ආර්.එන්. චමින්ද නැමැති අයෙක් මෙම සිද්ධිය අවස්ථාවේ වෛද්‍යවරයා වෙද මහතාගේ කාර්ය මණ්ඩලයෙන් අසිරිතාවයකට හෝ තාඩන පීඩනයකට ලක් නොවී බව සඳහන් කරමින් එම ලිපියම පහළින්වත් සන්තබා තිබුණා. දළදා වහන්සේ රැකගන්නා ආකාරයෙන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රැක ගැනීමට කටයුතු කළ යුතු බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා. එමෙන්ම මතුවී ඇති විරෝධය පිළිබඳ දැනුම් දීමට වරාය වෘත්තීය සමිති එකමුතුව අද සංදේශයක් රැගෙන ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය වෙත පැමිණියා. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත යෝජනාව පිළිබඳ රටතුල මතුව ඇති විරෝධය ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට සැලකිරීමේ අරමුණෙන් වරාය වෘත්තීය සමිතිය එකමුතුව අද මෙරට ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය වෙත සංදේශයක් රැගෙන ගියා. නමුත් එම මහ කොමසාරිස් කාර්යාලය සංදේශය බාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණා. ජාතික සම්පතක් පිළිබඳව අඩුම තරමේ ලංකාවේ වෘත්තිකයන් බාර දෙන ලියුමක් බාර ගන්නවත් කැමති නැති ඉන්දියාවට අපි ලංකාවේ ආර්ථික මර්මස්ථානයේ වැදගත්ම එක දෙනවද කියලා අපි ලංකාවේ මිනිස්සුන් මේ ගහනවා. මේ අතර මහා සංඝරත්නය තුළ පාර්ශව කිහිපයක් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. අදානි කියන්නේ ඉන්දියාවේ තිබිච්ච ජවහර්ලාල් නේරු වරාය නැති කරලා එයාගේ වරායක් බිහි කරගත්ත කෙනෙක්. තමන්ගේ රටේ තිබිච්ච ඒ වගේ වැදගත් වරායක් නැති කරලා කම්පැනියට අයිති වරායක් බිහි කරා නම් අදානි අපේ රටේ වරායක් අරගෙන මොකක් කරයිද කියලා හිතන්න බැරිද අපේ ආණ්ඩුවට? මේක අපේ රටේ ජාතියේ ඉරණම තීරණය කරන අවස්ථාවක්. අතීත විරුවන් හැටියට මේ රටේ නම් ලියුණේ පාව දුන්නු අය යටත් වෙච්ච අය නෙමෙයි ආරක්ෂා කරගත්තු අය.
ඒ ආරක්ෂා කර ගැනීම සඳහා අපි හැම මොහොතකම වෙහෙසෙන්න ඕනේ. කරුණාකර ජනාධිපතිතුමනි මේ හඬේ සැබෑ යථාර්ථය දකින්න. එදා කොබ්බෑගඩුව හාමුදුරුවනේ දේශද්‍රෝහීන්ට උදව් කරපු හාමුදුරු කෙනෙක් හැටියටයි ලියුනේ ඉතිහාස පොතේ නුවරයුගේ. ඒ නිසා අබිදිස හාමුදුරුවෝ මේ ඉතිහාසය ඇතුලේ ලංකාවට තිබිච්ච කොළඹ වරාය ජටිය සදාකාලිකව ඉන්දියාවට පාවදන යුගයේ පාලකයන් බිහි කළ හාමුදුරුවෝ කියලා ලියවෙනවා නම් හාමුදුරුවනේ ඒ ඉතිහාසයට අපි මොකද කියන්නේ? ඒ ඉතිහාසයේ කොටස්කරුවෝ වෙන්න අපි ලෑස්ති නැහැ. ජනතා විරෝධය ප්‍රබලයි. මහා සංඝරත්නයේ විරුද්ධයි. කරුණාකරලා ආදරෙන් කියන්නේ මේක අතහැරලා දාන්න. ඉතාම සංවේගයෙන් ඉන්න කාල පරිච්ඡේදය. දළදා හාමුදුරු වහන්සේ දළදා මැදුර රකින්න වගේ නැගෙනහිර පර්යන්ත රකින්න අපි දීපත් යුතුයි. මේ රට ආරක්ෂා කළේ අවුරුදු 2500ක් පැරණි පක්ෂ දෙකක්. ඒ තමයි ගිහි සහ පැවිදි කියන පක්ෂ දෙක. ඒ පක්ෂ දෙක විනාශ කරමේ කාලකන්ණි දේශපාලනය. අද ඒක විපාක අපි විඳිනවා. මේ එන හැම ආණ්ඩුවක්ම ඇමරිකන් කාර්ය, ඉන්දියන් කාර්ය, චීන රට සතුටු කරන්න මහන්සි ගන්නවා මිසක් මේ ශ්‍රී ලංකාවේ ජනතාව සතුටු කරන්න කවද්ද උත්සාහ කරන්නේ? ආශිර්වාද පූජාවක් නෙමෙයි මේ හාමුදුරුවෝ මේ කරන්නේ දේශපාලන පූජාවක් දන්නේ නැහැ කියලා කියන ඇති. නමුත් පින්වත්නි ක්‍රිය යුක්ත කල යුක්ත අපි කරන්න ඕන හල යුක්ත හරන්නට ඕන. යුක්තියට ගරු කිරීමත් අයුක්තියට පහ පහර දීමත් තමයි අපේ එකම සංකල්පය. මේ ස්වාමින්වහන්සේලා තමයි අපිට ආණ්ඩුවක් හදලා දුන්නේ. ජනාධිපතිතුමා බලයටපත් කරන්න කටයුතු කරපු මේ නායක ස්වාමින්වහන්සේලාගේ එකඟතාවයකින් තමයි කළ යුතු කාර්ය පිළිබඳව තීන්දුවක් ගත යුතු වෙන්නේ. පෞගේ දවස්වල ආවා ඉන්දියාවේ විදේශ ඇමති. ඉන්දියාවේ අර කොරෝනා වලට දෙන එන්නත ඉස්සෙල්ලාම මේට දෙනවා කියලා කිව්වා. දැන් දෙන්නේ නැහැ. ඒතකොට අපි ඒ දවස්වල කිව්වා මේ ආවේ එන්නත් කතාවට නෙමෙයි වරාය අරගෙන යන්න තමයි ආවේ කියලා. දැන් වරායේ පිටර අර්බුදය ඇතිලා තියෙන නිසා එන්නත් බ්‍රේක් කරලා තියෙනවා. ඉන්දියාව හිතනවා නම් මේ එන්නත බ්ලොක් කරලා ඒක නතර කරලා ඉවර වෙලා මේකට ජනතාව පොළඹව ගන්න පුළුවන් වෙයි කියලා. මං කියන්නේ ඉන්දියාවේ එන්නතක් වෙනින් වරාය දෙනවට වඩා හොඳයි කොරෝනා හැදලා මැරෙන එක. මුස්ලිම් විවාහ සහ දික්කසාද සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන කාති උසාවි අහෝසි කර එම කටයුතු දිස්ත්‍රික් අධිකරණ හමුවේ සිදු කළ යුතු බව මුස්ලිම් දික්කසාද පිළිබඳ වියත් හවුල පෙන්වා දෙනවා. ඒ අතර කාන්තාවන්ට දැඩි අසාධාරණකම් සිදුවන කාති උසාවි වහ අහෝසි කරන්නයි පාර්ශව රැසක් අදත් ඉල්ලීම් කළා. මුස්ලිම් විවාහ සහ දික්කසාද කටයුතු වලට අදාළව ඉස්ලාම් නීතියට අනුව ක්‍රියාත්මක කාති උසාවියේ කාර්යතන්ත්‍ර සඳහා පුද්ගලයන් බදවා ගැනීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පසුගිය පළමු වනදා ගැසට් පත්‍රයක් නිකුත් කර තිබුණා. අලුතින් කාතිවරුන් බදවා ගැනීමට තීරණය මුස්ලිම් බියතුන් කාන්තාවන් ඇතුළු පාර්ශව කිහිපයක විවේචනයට අදත් ලක් වුණා. මේ කාතිවරු තනිකරම අපරාධයක් කරන්නේ. දෙපැත්තෙම ඒගොල්ලෝ මුදල් ඉල්ල ගන්නවා. ඒතර ලිංගික අල්ලස් ආවොත් ඒකත් ඒගොල්ලන් ගන්නවා. මුස්ලිම් මිනිස්සු 90%ක් මේ උසාවියට කැමති නැහැ. മന്ത്രിවරු ලොකු ව්‍යාපාරිකයන් ඒගොල්ලන්ට දැන් කැමති. මොකද ඒගොල්ලන්ට පුළුවන් මේක ඕවර් ද ෆෝන් කතා කරලා මේ නඩුව ඉවර කරගන්න. ඉස්ලාම් නීතිය මේක ඇතුලේ නැහැ. මේක කවුරුත් දන්නේ නැහැ. මේක අධිකරණ සේවා කොමිසම සභාවත් රැවටිලා තියෙනවා. පාර්ලිමේන්තුවත් රවට්ටලා ඉන්නේ. මේක ශරියා නීතිය කියලා කිව්වට ශරියා නීතියක් මේකේ නැහැ. අනිත් එක ඉස්ලාම් ආගම කියනවා රටේ නීතියට අවනත වෙන්න කියලා කියනවා. රටේ නීතියට අවනත වෙනවා නම් අපිට බෑ වෙන දේවල් ඉල්ලන්න බෑ අපිට. මේ රටේ නීතිය අපිට හොඳයි. මොකද අනිත් අධිකරණ වලට අපිට අනිත් මේ නඩු වලට යන්න පුළුවන් නම් ට්‍රැෆික් කේසස් තියෙනවා. ඊළඟට මිනිමරුන් තියෙනවා. මේ වගේ අනිත් හැම දෙයකටම අපිට යන්න පුළුවන්. ඇයි අපිට මේකට යන්න බැරි? අද වැලිමඩ බුදුතලාව බදුල්ල අන්ත අසරණ වෙලා ඉන්නේ පවුල්. අද වෙඩි කාලා ඉන්නේ අපි. මේ ජීවිතේ වුණත් අපි දෙන්න සූදානම් වෙලා ඉන්නේ. මේ ලංකාවට මේ උසාවියක් අපිට එපා කියලා අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා. ගොඩාක් විශ්වාසය තියලා තිබුණා අපේ ගරු ජනාධිපතිතුමා මේ දේ අපිට එකම රටක එකම නීතියක් ලබා දෙයි කියලා. මේ සියලුම දේවල් එකම රටක එකම නීතියක් කරද්දි මේක විතරක් ඇයි කරන්න බැරි කියලා මං ආන්නේ අද. ඇත්තටම කියනවා නම් මේ කාදි උසාවිය මේ ලංකාවට එපා. කාදි කෙනෙකුට සල්ලි වලින් දුන්නාම මිනිහාගේ පැත්තෙන් එයා ඇවිල්ලා ගෑණිට කිසිම සතපාක්වත් දෙන්නේ නැතුව වික්කසාදේ කරලා දෙනවා. දැන් ඇවිල්ලා මේ තවත් කාදිවරුපත් කරලා මේ මුස්ලිම් සමාජය තවත් ඇයි අසරණ බරටපත් කරන්න කියලා මම අහන්න කැමතියි. මේ තත්ත්වය වෙනස් කිරීම අරමුණු කොටගෙන තමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණයත් ඒ වගේම 3-2ක පාර්ලිමේන්තු බලයක් තියෙන ජයග්‍රහණයකුත් අපිට ලැබුණේ. ඒ නිසා කළ යුතු තියෙන්නේ එක එක ජන කොටස් වලට තියෙන එක එක නීති එක එක උසාවි වෙනුවට මුළු රටේම සියලු ජන කොටස් වලට එකම නීතියක් එකම උසාවි එකම අධිකරණ ක්‍රියාමාර්ග පද්ධතියක් පැනගැන්වෙන එක. කාලයක් තිස්සේ මේ වැරදි ක්‍රම තිබුණයි කියලා ඒවා ඉදිරියට පවත්වාගෙන යාම අප විසින් කළ යුතු වන්නේ නැහැ. කෙසේ වෙතත් කාතිවරුන් බඳවා ගැනීමට අදාළව ගැසට් නිවේදනය නිකුත් කළ අධිකරණ සේවා කොමිෂන් සභාව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතාට දී පවතින බව ඊයේ ප්‍රවෘත්ති ප්‍රකාශය තුළින් විකාශය කරනද අධිකරණ සේවා කොමිෂන් සභාව ස්වාධීනව ක්‍රියාත්මක වන ආයතනයක්.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට පසුගිය කාලයේදී එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තු සභා වාරය අතරතුර මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු අදහස් පළ කළා. විශේෂයෙන්ම මම කියන්න ඕනේ අපේ හරින් පොන්දු මන්ත්‍රීතුමා හිටියානම් මේ අවස්ථාවේ හොඳයි. එතුමාට අපි යෝජනා කරන්නේ drug of abuse test එකක් කිරීම මම හිතන්නේ වැදගත් වෙයි. මේක ආශිර්වාද රෝහලේ කරන්න පුළුවන්. මොකද සමහර වෙලාවට අදහස් ප්‍රකාශ කරද්දී සමහර වචන කියද්දී සාමාන්‍ය മന്ത്രിවරයෙක් වචන භාවිතා කරන ආකාරයට නෙමෙයි මේ පාර්ලිමේන්තුවේ කටයුතු කරන්නේ. ඉන්න drug of abuse test එක හරින් ප්‍රාන්දු മന്ത്രിතුමා කරන එක හොඳයි. මම හිතන්නේ ඒකේ විනිවිද භාවයට කවුරු හරි ඒ ටෙස්ට් එක කරපු විදිහට සාක්ෂියක් ඉන්න ඕනි. මම දන්න වෛද්‍යවරයෙක් හැටියට විරුද්ධ පක්ෂයේ ඉන්නේ අපේ හිතවත් කාවින්ද ජයවර්ධන മന്ത്രിතුමා. වෛද්‍ය කාවින්ද ජයවර්ධන මේ පැත්තෙන් සාක්ෂියට ගෙනාවොත් අපේ පැත්තෙන් අපිට පුළුවන් අපේ වෛද්‍යවරයෙක් අපේ කණ්ඩායමේ ටෙස්ට් එක කරද්දී ඉස්පිරිතාලයට අරගෙන එන්න ඒකේ විනිවිද භාවය සනාථ කරන්න. රංජන් රාමනායක මන්ත්‍රීතුමා අපි මේ පාර්ලිමේන්තුවට එන්න කලින් කිව්වා මේ පාර්ලිමේන්තුවේ අතම් මන්ත්‍රීවරු කොකේන් ගහනවා කියලා, කොකේන් බොනවා කියලා, කොකේන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා. හැබැයි ඔහු දඬුවම ලබනකම් කවුද මන්ත්‍රීවරු කියලා කිව්වේ නැහැ. හැබැයි රංජන් රාමනායක මොන බරුව කිව්වත් මම විශ්වාස කරනවා රංජන් එදා කිව්වේ ඇත්ත කියලා. මේ පාර්ලිමේන්තුවේ අතම් මන්ත්‍රීවරු කොකේන් ගහන මන්ත්‍රීවරු ඉන්න බව පේනවා. අද දවසේ ඊයේ දවසේ පහුගිය දවස්වලත් මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී වරප්‍රසාද පාවිච්චි කරලා ඔවුන්ගේ හැසිරීම තුළ ඒක නිසා ඒ අය ගැන හොයන්න ඕන. ඔවුන්ගේ හැසිරීම මේ ස්ථාරණියක තුට්ටුවට දවසට ගණන් ගන්න නැතුව මේ මන්ත්‍රී වරප්‍රසාද අවභාවිතා කරන කොකෙන් ගහන මන්ත්‍රීවරුත් මෙතන ඉන්නවා කියන කාරණාව සිහිපත් කරමින් ඒවා පිළිබඳව හොයන්න ඕන. පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටිනවා විශේෂයෙන්ම මේ කොරෝනා ටෙස්ට් එක නෙමෙයි කරන්න ඕන කොකේන් ටෙස්ට් එක කරන්න අපි ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරු එකඟයි. මේ කොකේන් ටෙස්ට් එකට මම අපේ සයිඩ් හරින් ෆර්නෑන්ඩෝ මන්ත්‍රීතුමා ඇතුළු අය විපක්ෂයේ කණ්ඩායමෙන් ඉල්ලා සිටිනවා එන්න කොකේන් ටෙස්ට් එකට ඉදිරිපත් වෙන්න කියලා. මොකද අපි අභියෝග කරනවා.